සැනසුම ගෙන එන ඉවසීම කියන එක. මේ වටිනාම දෙයක් මේ පුංචි කාලේ ඉඳලම ඉතින් අපේ ළඟ තියෙන්න ඕන. හරි. මේකනේ මේකට හේතුව තමයි ඉවසීම කියන එක අපේ ජීවිතේ හැමදාම තියෙන්න ඕන කියන එකට පුතේ මෙහෙමයි. දැන් අපි ඔන්න දැන් මං අඳින්නම්කො රූපයක්. රූපයක් අඳින්නම්කො. දැන් මේ ගහක මලක් කියලා හිතන්න. ගහක මලක්. හරිද? එතකොට මේ මල තියෙන ආකාරය නෙවෙයි තවත් මල් තියෙන්නේ. හරිද? තවත් මලක් ගත්තොත් එහෙම ඒ වගේ එක එක හැඩේ මල් තියෙනවනේ පුතේ. හරි. එක එක හැඩේ මල් තියෙනවා. එතකොට නිකම්ම හිතන්නකෝ. ඒ කියන්නේ ලෝකයේ සබාධමේ තියෙන හැමදේම සමාන නෑනේ. දැන් මේ මලට වඩා මේ මල වෙනස්. හරිද? ඒ වගේ තමයි හැමදේම ලෝකේ පවතින හැම දෙයක්ම සමාන නෑ. ඒවා වෙනස් වෙනවා. ඒවා එකිනෙකට සාපේක්ෂව වෙනස්. හරිද? එකිනෙකට සාපේක්ෂව වෙනස්. දැන් කවුද අපි ගත්තොත් අසෙන්දිගේ විදිහට නෙවෙයි සස්මි. හරිද? අසෙන්දිගේ විදිහට නෙවෙයි සස්මි. එතකොට සස්මිගේ විදිහට නෙවෙයි රිද්මා. රිද්මාගේ විදිහට නෙවෙයි මදුෂි. මදුෂිගේ විදිහට නෙවෙයි රස්මික. හරිද? එතකොට මේ වගේ අපේ විවිධ ආකාරයේ වෙනස්. එතකොට හිතන්නකෝ අපි වෙනස් වෙනකොට අපිට විවිධ දේවල් තේරෙන ආකාරය වෙනස්. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් මේක ඇවිල්ලා මේ තියෙන්නේ මේ ලස්සන මලක් කියලා. කෙනෙකුට කියන්න පුළුවන්. තව කෙනෙකුට කියන්න පුළුවන් ආට පිස්සුද ඕක කොහොද මලක් වෙන්නේ කියලා කෙනෙකුට කියන්න පුළුවන්. ඒකට අපි එරෙහි වෙලා වැඩක් නැහැ. ඒකට තර්ක කළා වැඩක් නැහැ. තර්ක කළ යුතු තැන තර්ක කරන්න ඕන. හේතුව දැන් එයා මේක පිළි අරගෙන තියෙන මලක් නොවේයි නම් ඉතින් අපි දන්නවනේ මේක සැබෑ විදිහට මලක් නම් ආයෙත් ඒක එයාට පැහැදිලි කරලා දුන්න කියලා ඇති වැඩක් නැහැනේ. පැහැදිලි එයා තේරුම් ගන්න නැත්තම්. ඉතින් ඒ නිසා පුද්ගල විවිධත්වයන් ලෝකයේ තියෙනවා පුතේ. පුද්ගල විවිධත්වයන් ලෝකයේ තියෙනවා. ඒ පුද්ගල විවිධත්වය තුළ අපිට සිද්ධ වෙනවා පුතේ ඉවසීම කියන එක ප්‍රගුණ කරන්න. සමාජයක් තුළ ජීවත් වෙන්න නම් පුද්ගල විවිධත්වයට ගරු කරන්න සිද්ධ වෙනවා. හරිද? ඒ කියන්නේ විවිධ මිනිස්සු ලෝකේ ඉන්නවා. හරිද? එතකොට ඒ සියලු මිනිසුන්ට අපිට ගරු කරන්න සිද්ධ වෙනවා. හරිද? ඒ සියලු මිනිසුන්ගේ ඒ දේවල් වලට අපිට ගරු කරන්න සිද්ධ වෙනවා. අපි එහෙම ගරු කළේ නැත්තම් මොකද්ද වෙන්නේ පුතේ? අපේ මේ ජීවත් වෙන්න බැරි යනවා. ජීවත් වෙන්න බැරි යනවා. මිනිසුත් එක්ක ගැටුම් ඇති වෙනවා, රණ්ඩු ඇති වෙනවා නේ. දැන් මම ඔයාලට පෙන්නන්නම් මේ පින්තූරයක්. දැන් බලන්නකෝ මේ පින්තූරෙ දිහා නේ. මේ පින්තූරය ගත්තා ඊපස්සේ මෙයාගේ ඔයාලට පේන ඇති කියලා මම හිතනවා. මෙයාගේ මූණ වෙනයි. හරිද? මෙයාගේ මූණ වෙනයි, මෙයාගේ මූණ වෙනයි, මෙයාගේ මේ හැම කෙනාම hina වෙලා ඉන්නේ. හැබැයි ඔක්කොලාගේ මූණ වෙනයිනේ. ඒක තමයි ලෝකයේ තියෙන විවිධත්වය. හරිද? ඉතින් මේ hina වෙලා හිටියට මෙයාගේ අදහස් මෙයාගේ අදහස් එක ගැලපෙන්නේ නැහැ. හරිද? මෙයාගේ අදහස් එක ගැලපෙන්නේ නැහැ. මෙයාගේ අදහස් මෙයාගේ එක ගැලපෙන්නේ නැහැ. මෙයාගේ අදහස් මෙයාත් එක්ක ගැලපෙන්නේ නැහැ. මෙයාගේ අදහස් මෙයාත් එක්ක ගැලපෙන්නේ නැහැ. හරිද? එතකොට මේ හැමෝගෙම අදහස් මතවාද අනන්‍යයි. අපි මෙයාට එක කියලා කිව්වොත් අපි මේ කට්ටියට නන්දාගෙන ගියොත් එහෙම 1 2 3 කියලා නන් විදිහට අපි හිතනවා මෙයාගේ 1 මෙයා 2 මෙයා 3 මෙයා 4 මෙයා 5 මෙයා 6 මෙයා 7. දැන් මේ 7 කියන කෙනාගේ අදහස් එක කියන කෙනාගේ කියා මෙතන ඉන්න අනිත් 6 දෙනාටම ගැලපෙන්නේ. ඒක 7ට ආවේනික දෙයක්. ඒ නිසා මොකද්ද වෙන්නේ? සාමූහිකව ජීවත් වෙනකොට පුතේ අපිට සිද්ධ වෙනවා මේ හැම දිනාටම ගරුත්වයක් දක්වන්න. මේ හැම දිනාගේම අදහස් මතවාද ඉවසන්න.
හරිද? ප්‍රශ්න ගැටලු ඇති වෙනවාට ඒවා සාකච්ඡා කරලා ඒවට තීන්දුව తీරන විසඳුම් හොයන්න. එහෙම නැතු වුණොත් පුතේ අපේ ජීවත් වෙන සමාජය තුළ විවිධ ගැටුම් නැති වෙනවා. හරිද? අපි ජීවත් වෙන සමාජය තුළ එහෙම නැති වුණොත් විවිධ ගැටුම් නැති වෙනවා. ඉතින් අපිට සමාජයක් තුළ ජීවත් වෙනකොට ගැටුම් අවම විදිහට තියෙන නම් ගැටුම් අවම වෙන්න නම් මානව සමාජය තුළ අපි පුද්ගල විවිධත්වයට ගරු කරන්න ඕන. පුද්ගල විවිධත්වයට ගරු කරන්න ඕන. ඒ කියන්නේ අපි ඉවසීම කියන එක තියෙනවා. ඒ ඉවසීම කියන එක තියෙන තැන තමයි අපි ශක්තිමත් වෙන්නේ. මේ බලන්න මේ ශක්තියක් අපිට එන්නේ ඒ පුද්ගල විවිධත්වය අපි පිළිගෙන ඒ පුද්ගල විවිධත්වයට අපි ගරු කරන්න ගත්තොත්. හරිද? පුද්ගල විවිධත්වයට අපි ගරු කරන්න ගත්තොත්. ඉතින් ඒ නිසා බලමු අපේ පාඩමේ අපිට මොනවද මේ සම්බන්ධයෙන් කතා කරන්න තියෙන්නේ කියලා. අපි අපේ පාඩමට ගියොත් මේකේ ලස්සන කතන්දරයක් අපිට අද ඉගෙන ගන්න තියෙනවා. මොකද්ද කතන්දරය පුතේ? මේකේ තියෙනවා සැනසුම ගෙනෙන ඉවසීම කියන එකට අදාළ පුන්න කියන හාමුදුරුව කෙනෙක් ගැන තමයි කතාව තියෙන්නේ. එතකොට පුතේ මේ ඔන්න දැන් අපේ කතාව අපි කිව්වා පුන්න තෙරුන්ගේ කතාව. එතකොට බලමු අපි මේ කතාව කොහොමද දිගට යන්නේ කියලා. හරිද? හරි. දැන් මම මේ කතාව මං කියනකට වඩා මම මේ කතාව අපේ කවිසා කියමුකෝ කතාව. කවිෂා කතාව පටන් ගමුද? උන්න සුනාපරන්තෙහි මිනිසුන් දරුණුයි. ඔවුන් ඔබට දෝෂාරෝපණය කළොත් ඔබ මොනවද කරන්නේ? ස්වාමීනි, මට දොස් කියන ඔවුන් මට අතින් නොගසන හේයින් හොඳයයි මා සිතනවා. ඉතින් ඔවුන් ඔබට අතින් පහර දුන්නොත් ගල් කැටවලින් මට නොගසන ඔවුන් හොඳයයි මා සිතනවා ස්වාමීනි. හොඳයි පුන්න. ඔවුන් ඔබට ගල් කැටවලින් පහර දුන්නොත් දඩු මුකුරු වලින් පහර නොදෙන නිසා ඔවුන් හොඳයයි මා සිතනවා. පුන්න. ඔවුන් දඩු මුකුරු වලින් ඔබට පහර දුන්නොත් ඔබ මොකද කරන්නේ? ස්වාමීනි, ආයුධ වලින් මට පහර නොදෙන ඔවුන් කොතරම් හොඳද කියා මා සිතනවා. ඉතින් ආයුධ වලින් පහර දුන්නොත් කරන්නේ කුමක්ද? ආයුධ වලින් පහර දුන්නොත් මා මරණයට පත් නොකරන ඔවුන් හොඳයයි මා සිතනවා ස්වාමීනි. පුන්න. ආයුධ වලින් පහර දී ඔබ මරණයට පත් කරන්න සූදානම් වුණොත් ස්වාමීනි, සමහර අය ජීවිතය ගැන කලකිරීමෙන් දිවි තොර කරවා ගැනීමට ආයුධ ගත්ත උන් සොයනවා. ඉතින් එලෙස සෙවීමකින් තොරවම ආයුධ ගත්ත උන් මට ලැබීම භාග්‍යයක් යයි මා සිතනවා. ඇති පුතේ. එතකොට දැන් බලන්නකෝ. දැන් මේ කතාව ඔන්න ලස්සන උදාහරණ ටිකක් තියෙනවා. හරිද? ඔන්න දැන් පුන්න කියලා හාමුදුරුව කෙනෙක් ඉන්නවා. ඉතින් මේ පුන්න කියන හාමුදුරුව බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණලා බුදුරජාණන් වහන්සේගෙන් අවසරයක් ඉල්ලනවා. භාගතුන් වහන්සේ මට ඕනේ සුනාපරන්ත දේශයට යන්න කියලා කියනවා. සුනාපරන්තයට යන්න ඕනේ කියලා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පුන්න හාමුදුරුවන්ට පුන්න සුනාපරන්තේ මිනිස්සු හරි දරුණුයි. සුනාපරන්තේ මිනිස්සු හරි දරුණුයි. ඔබට එහෙ ගියාම ගොඩාක් කරදරවලට හිරිහැරවලට ලක් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙම ඔබට ඇයි අපහසු? දැන් අපි කියනනේ ඇයි අපි කියන සාමාන්‍යයෙන් ඇයි එහෙම වගේ අපි අවදානමක් ගන්න කියලා වගේ මේ බුදුරජාණන් වහන්සේ මේ පුන්න හාමුදුරුවන්ගෙන් අහනවා. ඉතින් ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ අහනවා ප්‍රශ්න කීපයක්. මේ සුනාපරන්ත පුන්න හාමුදුරුවන්ගෙන් අහනවා. ඉතින් පළවෙනි ප්‍රශ්නේ තමයි පොතේ මොකක්ද අහන්නේ? පළවෙනි ප්‍රශ්නේ අහනවා ඔබට දෝෂාරෝපණය කළොත් ඔයා මොකද්ද කරන්න කියලා අහනවා. ඒ අය වාට බැන්නොත් මොනවද කරන්න කියලා අහනවා. එතකොට මොකද්ද දිනදි දෙන උත්තරය? දිනදි මොකද්ද ඒතර දෙන උත්තරය? දිනදී අශෙන්දි මොකද්ද ඒතර දෙන උත්තරය? ඔය දිනදි කියන්නේ. ඒතර දෙන උත්තරේ මොකද්ද පුතේ?
මට අතින් නොගසන හේන් සතුටු වෙනවා. හරි. එතකොට මෙයා කියන මොකද්ද? පුණහඳුර කියනවා මට එයාලා ගහන්නේ මට බයිනවා. බැන්නොත් මම හිතන එයාලා මට බැන්නට කමන්නේ මට අතින් ගැහුවේ නෑනේ. ඔන්න ඉවසන්න. එහෙම තමයි පුතු ඉවසන්න ඕනේ. ක්‍රමයෙන් ඉවසීම ප්‍රගුණ කරන්න එහෙම. හිතන මොකද්ද? එයාලා මට බැන්නා. බැන්නට කමන්නේ මට අතින් ගැහුවේ නෑනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා හරි. එහෙනම් දැන් ඔයාලට අතින් ගහනවා. ඔයාලට දැන් අතින් ගහනවා. ඔයාලට අතින් ගැහුවකින් පස්සේ ඔයා මොකද්ද කරන්න කියලා අහනවා දැන් පුණහඳුරගෙන්. හසාරේ මොකද්ද ඒ විදිහට පිළිතුර වෙන්නේ පුණහඳුරන්ගේ? මොකද්ද පිළිතුර වෙන්නේ? හසාරේ ඔයාට අතින් ඉස්සෙල්ලා කිව්වා බයිනවා. බැන්නොත් මොකද්ද කරන්නේ? මට අතින් ගැහුවේ නෑ කියලා මම සතුටු වෙනවා. දැන් අහනවා අතින් ගැහුවොත් ඔයාට මොකද්ද වෙන්නේ? ඒතර අතින් ගැහුවොත් මොකද්ද වෙන්නේ? කල්හාර සෙව්මිනී සත්සරණි කියන්නකෝ. සෙව්මිනී කියන්නේ නොගසනේ ඔවුන් හොඳයි මා සිතනවා. එතකොට කියන හිතන මොකද්ද? මට මෙයාලා අතින් ගැහුවට කමන්නේ මට ගල් කැට වලින් ගැහුවේ නෑනේ. හොඳයි පුන්න. දැන් ඔයාට ගල් කැට වලිනුත් ගහනවා පුන්න. දැන් ගල් කැට වලිමුත් ගැහුවොත් ඔයා මොකද්ද කරන්නේ? කල්හාර ඊතර මොකද්ද පිළිතුරුනේ? දඬු මුගුරු වලින් පාර නොදෙන නිසා මට ගල් කැට වලින් ගැහුවට කමන්නේ මට දඬු මුගුරු වලින් ගැහුවේ නෑ කියලා මම සතුටු වෙනවා. ඊට පස්සේ අහනවා හොඳයි එහෙනම් පුන්න ඔයාට දැන් දඬු මුගුරු වලින් ගහනවා. දඬු මුගුරු වලින් ගැහුවකින් පස්සේ එහෙනම් ඔයා මොකද්ද කරන්නේ? උමන්දි මොකද්ද පිළිතුර? උමන්දි මොකද්ද එවිට පිළිතුර? දැන් දඬු මුගුරු මේ ගල් කැට වලිනුත් ගහනවා. එතකොට ගල් කැට වලින් ගැහුවකින් පස්සේ මොකද්ද කරන්නේ? මොකක්ද දෙන පිළිතුර? දඬු මුගුරු වලින් මට ගැහුවේ නෑනේ කියලා සතුටු වෙනවා. දඬු මුගුරු වලින් ගැහුවකින් පස්සේ මොකද්ද කරන්න කියලා අහුවකින් පස්සේ මොකක්ද දෙන පිළිතුර? ආයුධ වලින් මට පහර දුන්නේ නැහැ කියලා බොහොම සන්තෝෂයි පුතා. ආයුධ වලින් මට පහර දුන්නේ නැහැ කියලා මම සතුටු වෙනවා. දැන් බලන්නකෝ ඉස්සෙල්ලාම කිව්වා බැන්නොත් මොකද්ද කරන්න කිව්වා? බැන්නොත් මට අතින් පහර දුන්නේ නැහැ කියලා මම සතුටු වෙනවා. අතින් පහර දුන්නොත් මට ගල් කැට වලින් ගැහුවේ නැහැ කියලා මම සතුටු වෙනවා. ගල් කැට වලින් පහර දුන්නොත් මට දඬු මුගුරු වලින් ගැහුවේ නැහැ කියලා මම සතුටු වෙනවා. දඬු මුගුරු වලින් පහර දුන්නොත් මට ආයුධ වලින් ගැහුවේ නැහැ කියලා මම සතුටු වෙනවා. ආයුධ වලින් පහර දුන්නොත් මොකද්ද කරන්න කියලා නැවත බුදුරජාණන් වහන්සේ විමසන පුණහඳුර විට කියනවා මොකද්ද? ආයුධ වලින් පහර දුන්නට මාව මරණයටපත් කළේ නැහැ කියලා මම සතුටු වෙනවා. එහෙනම් දැන් පුන්න ඔබ මේ මිනිස්සු මරණයටපත් කළොත් ඒ මිනිස්සු ඔබව මරණයටපත් කළොත් බලන්න එතකොට දෙන පිළිතුර මොකද්ද කියලා. අපි නම් කියනවානේ අපිව මැරුවොත් අපිත් මරනවා කියලා. බලන්නකො පුණහඳුර ඉවසීම තියෙන කෙනා හිතන විදිය ස්වාමීනි සමහර අය ජීවිතය ගැන කලකිරීමෙන් දිවිතොර කරගන්නවා. ආයුධ ගත්තවුන් සොයනවා. ඉතින් එලෙස සොයීමකින් තොරවම ආයුධ ගත්තවුන් මට ලැබීම වාග්යයක්යි මා හිතනවා. ඉතින් මොකද හිත හදාගන්නේ නම් ඉවසීම ප්‍රගුණ කරන්න ඕනේ. ඉතින් කියන මොකද්ද? සමහර මිනිස්සු භාගතුන් වහන්සේ විවිධාකාරයෙන් ජීවිතේ හානි කරගන්න උත්සාහ ගන්නවා. හරිද? සමහර මිනිස්සු විවිධාකාරයෙන් ජීවිතේ හානි කරගන්න උත්සාහ ගන්නවා. ඉතින් මගේ ජීවිතෙත් මං කවදා හරි මැරිලා යනවා. ඉතින් මමත් මැරිලා යන එකේ කවුරු හරි ඉතින් මේ මරණය බාර ගන්නවා නම් ඒක ඉතින් මං ඒ ගැන වැඩි හිතන්නේ නැහැ කියනවා. ඒතර දැන් එක පැත්තකින් බලන්න සුණාපරන්ත කියන ප්‍රදේශයේ කොයිතරම් දරුණු මිනිස්සු ඉන්නවද කියන එක බුදුහාමුදුර එක පැත්තකින් පැහැදිලි කරනවා. අනිත් පැත්තකින් පුන්නහාමුදුරන්ගේ ඉවසීම පැහැදිලි කරනවා. හරිද? එහෙනම් පුතේ දැන් මේ අපිට මේ කතාවට මේක ඇහුවට අපිට ප්‍රායෝගිකව හරියට බෑනේ මේ අමාරුනේ මේක කරන්න. ඒ කියන්නේ දැන් ඔයාගේ අම්මා ඔයාට බැන්නත් සමහරවිට ඔයාට කේන්ති යනවා ඉවසන්නේ නැහැනේ ඔයා. ඔය කියන්නේ අම්මා ඔයාව මාස 10ක් කුසේ තියාගෙන මේ ලොවට බිහි කරපු අම්මට ඔයා මොකක් හරි උපදේශයක් දුන්නා කියලා අම්මට එරෙහි වෙනවා, බයින්න යනවා. සමහරවිට අම්මට සැර කරනවා. අප්පච්චිට සැර කරනවා. නේ? එතකොට අපිට ඒ තරමටවත් අල්ප මාත්‍ර ඉවසීමක් නැහැ. නේ? පාරේ මොකක් හරි දැන් පහුගිය කාලේ ඔයාලා දකින්න ඇති අර බස් එකක් ඇවිල්ලා මහා කන්දක් පහළට එකපාරම ගියා. එතකොට අයියේ බ්‍රේක් කළේ නැටියක් එන ආවේගයටම එයා යන්න උත්සාහ ගත්තා. හරිද? එතකොට බලන්න ඒ මිනිසුන්ගේ තියෙන ඉවසීම නැතිකම වාහනයක් ඩ්‍රයිව් කරනකොට දැන් මේ ඉවසීම කියන එක හුදෙක් Tamanට පහර දෙනවා කියන එක නෙවෙයි. අද දැන් 7 ශ්‍රේණියේ ඉන්න පුතේ ඔය පොඩි දරුවා හෙට මහපාරේ වාහනය ඩ්‍රයිව් කරන්න පුළුවන්. වැඩිහිටියෙක් වෙලා, තරුණයෙක් වෙලා.
එතකොට ඔයා හිතන්න පුළුවන් මට මම දැන් තරුණයි මට මාර 100ට නේ 200ට මට මේක ඩ්‍රයිව් කරන්න පුළුවන් කියලා වේගෙන් යන්න පුළුවන්. හැබැයි පුතේ අපි හිතන්න ඕනේ පාරේ යන්නේ පුතේ මම විතරක් නෙවෙයි. අනික පාර කියලා කියන්නේ මේ පේන තෙක් මානයකට කිසිම බාධකයක් නැති දේවල් නෙවෙයි. පාර කියලා කියන්නේ අවිනිශ්චිතයි. ඒ වගේම යකඩ ගොඩක් කියලා කියන්නේ අවිනිශ්චිතයි. එතකොට මගේ ජීවිතෙත් අවිනිශ්චිතයි. ඒ නිසා මම අවදානමක් තියෙන්න ඕනේ. ඉවසීමක් තියෙන්න ඕනේ. සමහර වෙලාවට අපි අනපේක්ෂිත මහා වංගුවකින් සමහර කලාවට රත වාහන නීතිය වේති ඒ සලකුණු කිසි දෙයක් අපි ගානකට ගන්න නැතුව අපි යනවා. සමහරක් කලාවට බයිසිකලයක් ගත්තකින් පස්සේ අපිට එහෙම හිතෙනවා. අන්තිමේ ලයික් කරනකොට වරි කොහේ හරි ගිහලා ඔළුව තලාගෙන නැතිලා යනවා. ඒකට අර අම්මලා ජීවිත කාලෙම තමන් වෙනුවෙන් වියදම් කරපු ධනය, මිල මුදල්, ජීවිතය නේ ඒ මිනිසුන්ට ඒ දුක, ඒ හැමදේම ඊට පස්සේ අපේ තියෙන නොසලකිල්ල, ඉවසින්නේ නැතිකම, ඒ කියන්නේ නොයිසීම නිසා ජීවිතයට විශාල හානියක් වෙනවා. ඉතින් ඒ නිසා ඉවසීම කියන එක හුදෙක් මේ කෙනෙක් අපිට තරවටු කරනකොට කියන එකටම නෙවෙයි. ඒ ඉවසීම කියන ධර්මතාවය ප්‍රගුණ කරනකොට පුතේ, දුවේ අපි මොකද්ද වෙන්න ඕනේ? ඒ අපේ ජීවිතේ හැම තැනකම දැන් හිතන්නකෝ ඔයාලා ගෙදර රණ්ඩු වෙනවා නම් ඇයි ඒ රණ්ඩු වෙන්නේ? එකෝ අප්පච්චි අම්මා කියන එක පිළිගන්නේ නැහැ. එකෝ අම්මා කියන එක අප්පච්චි පිළිගන්නේ නැහැ. එහෙනම් ඇයි එහෙනම් මේ දෙන්නගේම ජීවිත තුළ ඉවසීම කියන ගුණධර්ම ප්‍රගුණ කරලා නැහැ නේ? කෙනෙක් එක පැත්තකින් ගිනි ගන්නකොට අනිත් පැත්තෙනුත් ගින්නක් එකට හාවුනොත් එතන ගින්න විශාල වෙනවා දක්වා ගින්න නිමෙන්නේ නැහැ. ඒ නිසා ගිනි ගන්නකොට එක පැත්තකින් කෙනෙක් එක නිවන්න ඕන. ඉතින් එක පැත්තක් හරි එක ඉවසන්න පුළුවන් වෙන්න ඕන. කැපකිරීමක් කරන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් ඒක එදාට එන්නේ වැඩිහිටියෙක් වුණත් ඒ ඉවසීම එන්නේ පුතේ මොකක් වුණොත්ද පුංචි කාලේ ඉඳලම මේවා ප්‍රතිපත්ති වශයෙන් සම්පූර්ණ කරන්න ඕන. එහෙමයි කියලා Tamanට වෙන අසාධාරණය තුළ නිහඬ වෙන්න කියන එක නෙවෙයි. ඒවට අපි එරෙහි වෙන්න ඕනේ. හැබැයි එරෙහි වුණා කියලා ගැටුම් ඇති කරගෙන කාටවත් හානියක් කරගෙන කාගේවත් ජීවිතයක් නසාගෙන ඒ වගේ දෙයක නෙවෙයි. ඒවා සාමකාමීව සාකච්ඡාමය විදියට අපිට මේ හැම දෙයක්ම විසඳ ගන්න පුළුවන් පුතේ. ඒතර පුන්නහාමුදුරුවෝ දැන් මේ සුණාපරන්තේ කියන ගමේ දැන් මේ උදාහරණ ටිකත් අපිට පේන මොනතරම් දරුණු මිනිසුද මේ ඉන්නේ කියලා. හරිද? එතකොට භික්ෂුවක් තමයි යන්නේ. හැබැයි භික්ෂුවකටවත් ඒ ගමේ යහතින් ඉන්න බෑ. එතකොට අද විතරක් නේ. අදත් සමාජයේ ඒ තරම් මිනිස්සු ඉන්නවනේ. දැන් පහුගිය කාලේ හාමුදුරුවෝ වැවක මිනිසුන්ට මාළු මරන්න එපා කියලා පන්සල ඉස්සර වැවේ මාළු මරන්න එපා කියලා හාමුදුරුවන්ට ගහලා හාමුදුරුවෝ මැරුවා පහුගිය දවසක. නේ? ඉතින් ඒ වගේ අධර්මිෂ්ඨ පාපයට බය නැති ඒ වගේ ජීවිතය පිළිගන්න මිනිස්සු ඉන්නවා. සමහර විට මෙතන ඉන්න කෙනෙකුට එහෙම වෙන්න පුළුවන්. අද ඉන්න මේ පොඩි කෙනා හෙට එහෙම වෙන්න පුළුවන්. ඇයි ඒ ඉවසීම කියන එක අපේ ජීවිතවල තියෙන්න ඕන. කවුරු හරි උපදේශයක් දෙනකොට ඒ ගැන හිතන්න ඕනේ. ඇයි අපිට මේ උපදේශය දෙන්නේ? අම්මා මෙහෙම කියන්නේ ඇයි? ගුරුවරයා මෙහෙම කියන්නේ ඇයි? වැඩිහිටියෝ මෙහෙම කියන්නේ ඇයි? එතකොට අපි අන්න එහෙම හිතන්න පුරුදු වෙන්න ඕනේ. හරිද? ක්‍රීඩාවක් හිතන්නකෝ ක්‍රීඩාවක් ඔයාලා ක්‍රීඩා කරනවා. දැන් පන්ති කාමර ඔයාලා අතවසර කියන ඔයාලා හොඳ ක්‍රීඩකයෝනේ. ඉතින් ඔයා කියනවා ක්‍රිකට් කෙනෙක් වෙනවා, වොලිබෝල් කෙනෙක් වෙනවා, නෙට්බෝල් ගහනවා නේ. ඊට පස්සේ ඇත්ලටික් කරනවා. එතකොට මේ මොනා කළත් ඉවසීම කියන එක නේ හැම දෙයකින්ම හදන්නේ නේ. තරඟයට හොඳට ප්‍රැක්ටිස් වෙලා ඉවසීම ඇති කරගෙන ටාගට් එක කියන්නේ අරමුණත් එක්ක අපි සටන් කරාගෙන් පස්සේ තමයි අභියෝගේ අපිට ජය ගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් එතෙන්ටත් ඕන ඉවසීම කියන එක. ඒ නිසා ඉවසීම කියන එක වටිනා කියන ගුණධර්මයක්. පුන්නහාමුදුරන්ගේ කතා පොතෙන් අපිට ඒක තමයි ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ කියන මොකද්ද? ආත්මාර්ථයෙන් මෙන්න පරාර්ථයේද. ඉවසීම තියෙනකොට පුතේ ආත්මාර්ථයත් සැකසෙනවා, පරාර්ථයත් සලසා ගන්න පුළුවන්. ඉවසීම තියෙනවා නම් ආත්මාර්ථය. ආත්මාර්ථය කිව්ව පුතේ තමාගේ ජීවිතය අර්ථවත්ව ගත කරන්න පුළුවන්. ආත්මාර්ථය කිව්වේ තමන්ගේ ජීවිතය අර්ථවත්ව ගත කරන්න පුළුවන්. පරාර්ථය කියලා කියන්නේ මිනිස්සු විදිහට අපේ අනුන්ගේ ජීවිතවලටත් අර්ථවත් උපදේශයක්, අර්ථවත් සහයෝගයක්, ඵලදායී තල්ලුවක් ඒ ජීවිතවලට දෙන්න පුළුවන් වෙන මිනිස්සු නම්. ඒ කියන්නේ හුදෙක් මම මගේ ජීවිතය සංවර්ධනය කර ගැනීම විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. නේ? දැන් අපේ අම්මා තාත්තා ඒ දෙන්නගේ ජීවිතේ විතරක් සාර්ථක කරගෙන හිටියේ නැහැ නේ. ඔයාලා හදලා ඔයාලා වෙනුවෙන් කවල පොවල වියදම් කරලා පුළුවන් විදිහට ඒ තල්ලුව දෙනවා. නේ? දැන් මේ දවස්වල ඔයාලට ෆෝන් ගන්න සල්ලි නැහැනේ. හැබැයි ඒ කට්ටිය ඔයාලගේ ඩේටා දාලා ඔයාලට අපේ දරුවන්ට කොහොම හරි උගන්වන්න ඕනේ කියලා මේ අභියෝග ප්‍රශ්න කංකටොළු මැද්දේ ඒ කැපකිරීමක් කරනවා. නේ? ඇයි ඒක තමයි ආත්මාර්ථය. කියන්නේ අපි තමන්ගේ අර්ථය, තමන්ගේ ජීවිතය අර්ථවත් හදාගන්න ගමන් තව කෙනෙකුගේ ජීවිතයත් අර්ථවත් හදන්න ඕනේ. ඒ හදනකොට තමයි ඒ පුජ්‍යලයාගේ දියුණුව කියන එක ඇති වෙන්නේ. ඒ හදනකොට තමයි ඒ පුජ්‍යලයාගේ දියුණුව ඇති වෙන්නේ. ඒ නිසා අපි බුදුදහමේ ඉගෙන ගන්නවා බුද්ධකාරක ධර්ම කියලා. බුද්ධකාරක ධර්ම.
බුද්ධකාරක ධර්ම කියලා කියන්නේ පුතේ දසපාරමිතා. බුද්ධකාරක ධර්ම කියලා කියන්නේ දසපාරමිතා. එතන මේ දසපාරමිතාවන්ගේ අන්තර්ගත වෙනවා ඉවසීම කියන එක. කන්ති කියන ගුණය කියන එක පාරමිතාව. කන්ති ඉවසීම. දැන් අතීතයේ තවත් කතන්දරයක් තියෙනවා පුතේ මෙන්න මේ සාන්තිවාදී ජාතකය. සාන්තිවාදී ජාතකයේ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙර ශාන්ති නමින් ඉපදිලා ඉන්න කුමාරයෙක්ව. ඉතින් දවසක් කුමාරේ කලාබු කියලා රජ කෙනෙක් ඉන්න මේ කලාබු කියන රජතුමා මොකද කළේ මේ ශාන්ති කියන කුමාරයාගේ නම මොකද්ද කියලා ඇහුවා. ඒ කියන්නේ මෙයා වෙන භාවනාවේ යන කෙනෙක් ශාන්ති කියන කුමාරයා. ඉතින් මේ කලාබු කියන රජතුමා රාජ්‍ය කරන ප්‍රදේශයට ආවා. ඊට පස්සේ යාවට පස්සේ කලාබු කියන රජතුමා මොකද්ද කිව්වේ? මෙයා කවුද කියලා ඇහුවා. ඊට පස්සේ මෙයා කොයි මං ශාන්ති කුමාරයා කියලා. ශාන්ති කොයිද ඔයගේ ශාන්ති තියෙන කියලා බලන්න ඕනේ කියලා මොකද්ද කළේ? මෙන්න මේ විදිහට පුතේ එයාගේ මොනවාද කැපුවේ මේ බලන්නකෝ. යන් කලාබුණන් රජු කෙනෙක් මගේ දෙයත් දෙපා කන් නාසාදිය සින්දුවේ ඒ රජතෙමේ බොහෝ කල ජීවත් වේවායි මා වැනි ශාන්තිය බලය කොට ඇති නුවණැත්තෝ කිසිවෙකු කෙරෙහි නොකිපෙත්. බලන්නේ ශාන්ති කුමාරයා හිතපු විදිය. දැන් කලාබුගේ රජතුමා මේ ශාන්තිය හොයන්න ඕනේ කියලා මොකද්ද කළේ? මෙයාගේ අත් දෙක කැපුවා. කකුල් දෙක කැපුවා. කන් දෙක කැපුවා. නාසය කැපුවා. මෙයාගේ ශාන්තිය හොයන්න. අවසානයේදී මොකද්ද කළේ? මෙයා කිව්වා මගේ ශාන්තිය තියෙන්නේ මේ පංචස්කන්ධය එහෙම තමයි මේ ශරීර කූඩුව තුල නෙවෙයික මගේ හිත තුල තියෙන්නේ. ඒ නිසා මෙයා ඒත් මොකද්ද කළේ? එයාගේ හිත තියෙනවා තාම ප්‍රාණය තියෙනවා. නමුත් ඒ ප්‍රාණය තියෙන ශරීරය තුල එයා කලාබු රජතුමාට වෛර කළේ නැහැ. හිතේ ඒ හැම ඉවසීමක් මාත් දෙක කපල වේදනයි, කන් දෙක කපල වේදනයි, නාසය කපල වේදනයි, කකුල් දෙක කපල වේදනයි. හැබැයි සියලු වේදනා මැද්දේ මේ ශාන්ති කුමාරයා හිතනවා කලාබු කියලා රජ කෙනෙක් මගේ මේ අත් දෙක, කකුල් දෙක, නාසය, කන් දෙක ඔක්කොම කැපුවා. හැබැයි මේ රජතුමා බොහෝ කාලයක් ජීවත් වෙන්න ඕනේ. මා වැනි ඉවසීම තියෙන කෙනෙක් නුවණැත්තෙක්, ප්‍රඥාවන්තයෙක් කවදාවත් Tamanට කුමන හානියක් කවරෙක් කළත් ඒ පුජ්‍යලයා කෙරෙහි කිපෙන්නේ නැහැ. කිපෙන්නේ නැහැ කියන්නේ තරහ ගන්නෙ නැහැ. වෛර කරන්නේ නැහැ. ඔහුට මෛත්‍රී කරනවා. මෛත්‍රී කරන්න නම් එන මොකක්ද අවශ්‍ය වෙන්නේ? මෛත්‍රී කරන්න නම් පුතේ ඉවසීම කියන එක අවශ්‍යයි. මෛත්‍රී කරන්න නම් ඉවසීම කියන එක අවශ්‍යයි. හරි. එහෙනම් දැන් අපිට කතා කීපයක් අපි කිව්වා. මොකද්ද? එකක් තමයි පුන්නතෙරුන්ගේ කතාව. අනික තමයි අපි කිව්වා සාන්තිවාදී ජාතකය. තවත් අපි කිව්වා බුද්ධකාරක ධර්ම. දසපාරමිතාවන්ගෙන් සාන්ති කියන එක නැත්නම් කන්ති කියන කාරණාව. එතකොට මේ ඔක්කොගෙම තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල ඉවසීම කියන ගුණධර්මයේ මොන ආකාරයට තිබ්බ කියන එක. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ මේව ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතය තුළින් ප්‍රකට කළා. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ආවා චින්චමානිකාව කියලා කෙනෙක්. මෙයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට අභූත චෝදනාවක් කළා. චින්චමානිකාව ඇවිල්ලා නේ බුදුරජාණන් වහන්සේට අභූත චෝදනාවක් කළා. ඔයාලා දන්නවා චෝදනාව. ඒ වගේම තමයි තවත් සුන්දරී පරිබ්‍රාජිකාව කියන කෙනත් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට චෝදනාවක් කළා. ඒ වගේම තමයි දැන් මෙතන මේ කියන මොකද්ද? මල්ගොඩයට මල්ලසිරුර සංගවා නිගණ්ඨයන් කළ අවස්ථාව චෝදනාව. කියන්නේ මේ සුන්දරී පරිබ්‍රාජිකාව. මරලා ගන්ධකිලිය පිටුපස වල දැම්මා. නිගණ්ඨයෝ. අන්තිමේ මොකද්ද කියලා බුදුහාඳුරෝ මේක කළේ කියලා චෝදනාවක් කළා. චින්චමානිකාවත් ළමෙක් සම්බන්ධ ප්‍රශ්නයක් අරගෙන බුදුරජාණන් වහන්සේ තමයි මේකට වගකිව යුත්තා කියලා කිව්වා. නේ? ඊට පස්සේ දැන් ආනන්ද හාමුදුරුවෝ කිව්ව ඒ අවස්ථාවේදී අනේ අපිට මේ ජේතවනාරාමේ නැත්නම් මේ ආශ්‍රිතව ඉන්න බෑ අපි මේක හැරදාලා වෙන පැත්තකට යන් කියලා කිව්වා. නේ? ඒ වගේම තමයි මේ මාගන්ධිය බේබද්දන් යොදවා බුදුරජාණන් වහන්සේට පරිභව කළා. නේ? නාලාගිරි ඇතායෙව්වා. නේ? එතකොට මෙන්න මේ වගේ විවිධ හිංසන පීඩන බුදුරජාණන් වහන්සේට අත්විඳින්න සිද්ධ වුණා. හැබැයි පුතේ බුදුරජාණන් වහන්සේ කවදාවත් මේ උදවියත් එක්ක වෛර කළේ නැහැ. බැන්න කියලා තරහ වුණේ නැහැ. හැබැයි ಗುಣ කිව්ව කියලා ඒ අයත් එක්කත් වඩා ලං වුණෙත් නැහැ. ඒ හැම කෙනාටම සමාන චිත්තය, සමචිත්තය ඔවුන් කෙරේ පැතුරුවා. අපිට ඒ තරම් අමාරුයි. ඒ තරම් අපිට බෑ ඉන්න. හැබැයි පුතේ අපිටත් සමාජීය මට්ටමින් ඉවසන්න පුළුවන් ඉන්නවා. පොඩි පොඩියෙන් හරි ඉවසන්න පුළුවන් ඉන්න. බුදුහාමුදුරුවෝ කියන බෝසත් චරිත නෙවෙයිනේ අපි සමාජයේ රාගය, ද්වේෂය, මෝහය තියෙන අය. ඉතින් අපිට ඉවසන්න බැරි වෙන අවස්ථා තියෙනවා. හැබැයි ඒ අවස්ථාවලත් අපිට ඒක අවශ්‍යයි. ඒක නැත්තම් එතනට වෙන හානිය ඊට වඩා වැඩි. නේ? අර අපි කියනවානේ
අපිට තරහ ගියපු වෙලාවකට කිසිම හේතුවක් මත කිසිම හේතුවක් මත අපි කියනවා මේ තීරණ ගන්න එපායි කියලා. කෙනෙකුට කතා කරන්න යන්න එපායි කියලා. කියන්නේ කට නොඇර ඉන්නවනම් ඒක ඊට වඩා හොඳයි. ඇයි ඒ? සම්පේ වැරදි වචන කටින් පිට වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඉවසීම කියන එක පුතේ අපේ ජීවිතේට ගොඩක් වැදගත් වෙනවා. හරිද? මේ බුදුරජාණන් වහන්සේ මේ සියලුම විශාල සංඝ ශාසනයක් පවත්වාගෙන ආවේ ඒ ඉවසීම කියන ගුණධර්මය තමාගේ ශාසනය තුළ තිබුණ නිසා. හරිද? දැන් මෙතන මේ බලන්නකො එහෙනම් මොකද ධර්මසේනාපති තමයි බුදුරජාණන් වහන්සේගේ සරියුත් හාමුදුරුවෝ. එතකොට අසිෂ්ඨ බමුණේ පිටුපසින් පැමිණ තද අතුල් පහරක් ගැසුවේය. කාටද අතුල් පහරක් ගැසුවේ? මේ පිටිපස්සෙන් ඇවිල්ලා අතුල් පහරක් ගැහුවා සරියුත් හාමුදුරුවන්ට. ඊට පස්සේ ඇහුවා මොකද? එසේ පහර දුන්නේ කුමක් සඳහාදයි උන්වහන්සේ ඇසු විට මොකද? ඔබ වහන්සේගේ ඉවසීම පරීක්ෂා කිරීම සඳහායි ප්‍රකාශ කොට ඇත. දැන් අන්න ඒකයි මේ මා කියන්නත් ඕනනේ. සමහර මිනිස්සු අපිව චෙක් කරනවා. ඔය තියෙන තරම් ඔයාගේ සිල්වත්කමක් තියනවද? ගුණවත්කමක් තියනවද? එහෙම කියලා අපිව චෙක් කරනවා මේ විවිධ දේවල් කරලා. ඉතින් අපිට ඉවසන්න පුළුවන් ප්‍රමාණයෙන් අපි ඒව ඉවසගෙන ඉන්නවා. නේ? ඉවසගෙන ඉන්න පුළුවන්. එතකොට යමෙක් බලවත් වූයේ නමුත් දුබලයා වැරදි වලින් සංසුන්ව ඉවසන්නේ නම් එයම ශ්‍රේෂ්ඨ වූ ඉවසීම ලෙස ධර්මයේ දක්වා ඇත. මොකද්ද මේ කියන්නේ? යමෙක් බලවත් වූයේ නමුත් දුබලයාගේ වැරදි වලට සංසුන්ව ඉවසන්නේ නම් එයම ශ්‍රේෂ්ඨ වූ ඉවසීම ලෙස දැක්වේ. කියන්නේ මිනිහෙක් බලවත් වුණා කියලා කියන්නේ දුබලයාගේ. ඒ කියන්නේ දැන් අපිට චෝදනා කරන්නේ එක ඒවා අපි කරයි කියලා කියන්නේ අපිට එක ප්‍රශ්න ඇති කරන්නේ කවුද? දුබල මිනිස්සු. ඊට පස්සේ අපි එක දේවල් වලට මැදිහත් කරන්නේ. ඉතින් අපි ඒවට ප්‍රතිචාර දක්වන්න ගියොත් අපිත් ඒ වගේ ගොදුරු බවටපත් වෙනවා. ඉතින් අපිට මේ දුබල මිනිසුන්ගේ දේවල් වලට ප්‍රතිචාර දක්විය යුතු නැහැ. දුබලයා කරගත හැකි දෙයක් නැති කමින් කාහටත් හිස නමයි. නිතර ඉවසයි. ඒ උතුම් ඉවසීමක් නොයි. ඒ කියන්නේ දැන් බලවතා දුබලයන්ගේ දේවල් වලට ඉවසනවනේ ඒක තමයි වැදගත්. දුබලයා ගොඩක් කලාවට ඉතින් කර කියා ගන්න නැති දෙයක් නිසා ඔහේ පාඩුවේ ඉන්නවා. ඒක නෙවෙයි ඉවසීම කියන්නේ. අපිට ශක්තිය තියෙද්දී, නිලය තියෙද්දී, බලය තියෙද්දී, හැකියාව තියෙද්දී අපිට ඕනේ මිනිස්සු විවිධ චෝදනා එල්ල කරනවා නම් එවැනි අවස්ථාවල අපි මේ මිනිස්සු කෙරෙහි ඉවසීමක් තියෙනවා නම් ආන් ඒකයි ඉවසී. නැත්තම් අර නැති බැරි කමෙන් ගණන් මේම පාඩුවේ ඉන්නවා. ඒක ඉවසීම නෙවෙයි. තමා බලයෙන් ධනෙන් නිලයෙන් පරිවාර සම්පත්තියෙන් ප්‍රබල සිටි දුබලයාගෙන් ලැබෙන ගැහැට ඉවසන්නේ නම් ඒ උතුම් ඉවසීම. ආන්න ඉවසීමේ වටිනාකම බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරලා දෙනවා. ඉතින් ඒ ඉවසීම පුතේ අපි ළඟ තියෙන්න ඕනේ. මෙතන ලස්සන උපමාවක් තියෙන මොකද්ද? තමාගේ පය බල්ලෙකු සැපූ කල තමායි බල්ලාගේ පය නොසපන්නාක් මෙන්. නේ? අපි තිරසන්නු කරන වැඩවලට අපි එහෙම කරන්නේ නැහැනේ. දැන් මම මේ කතාව ඔයාලට කියලාත් ඇති අර සර්පයෙක් ගින්නකට වැටෙන්න ගිහිල්ලා මේ ගින්නක් වටේම පත්තු වෙගෙන යන සර්පයා මැද්දේ ඉන්නවා. ඊට පස්සේ එක මිනිස්සු දෙන්නෙක් කියන එක්කෙනෙක් මේ සර්පයා බේරන්න යනවා. බේරන්න යනකොට දැන් සර්පයාට මේ ගින්නට අහුවෙලා කේන්ති ගිහිල්ලා ඉන්නේ. අර අත දානකොට මේ මිනිසයාගේ අතට ගහනවා. නමුත් මේ ඒ වේදනාව ඉවසගෙන සර්පයා නැවතත් අල්ලලා වෙන පැත්තකට අරන් දානවා. ඉතින් අනිත් මිනිස්සයා අහනවා ඇයි ඔයා මේ සර්පයා මෙහෙම ඔයාගේ අතට ගහලත් අරන් දැම්මේ? එයා කියනවා මොකද්ද? සර්පයාගේ හැටි එහෙම තමයි. හැබැයි මම මිනිස්සෙක්. ඒ නිසා මගේ යුතුයකම ඔහුට පිළිහිටවීම. බලන්න. ඒක තමයි ඉවසීම කියන්නේ. ඉතින් එවැනි ඉවසීමක් පුතේ අපේ ජීවිතවල තියෙන්න ඕන. පුංචි කාලේ ඉඳලම අපි ඒක ඇති කරගන්න ඕන. අසමගියෙන්, ભેදයෙන් බින්න වෙලා අපි ජීවත් වෙලා අපට ලබා ගන්න පුළුවන් දෙයක් නැහැ. ඒ නිසා සීලුම දෙනා ඉවසීමේ යුක්තව ජීවත් වෙන්න ඕන. දැන් මෙතන තියෙන ලස්සන ගාථාවක්. මොකද්ද? සීල සමාධි පඤ්ඤාණං කන්ති ප්‍රධාන කාරණා. සබ්බේපි කුසලා ධම්මා කත්‍යත් යත්තාච වඩ්ඩරේ. කත්‍යා යත්තාච වඩ්ඩරේ. ඒතර ඒ කියන්නේ මොකද්ද? සීලය, සමාධිය, ප්‍රඥාව, ඉවසීම කියන කාරණාව. සීලය, සමාධිය, ප්‍රඥාව සහ ඉවසීම කියන කාරණා පුජ්‍යලයක් ළඟ තියෙනවා නම් ඔහු නිරන්තරයෙන්ම ප්‍රශංසනීය පුජ්‍යලයක් බවට පත් වෙනවා. ඔහු නිරන්තරයෙන්ම ප්‍රශංසනීය පුජ්‍යලයක් බවට පත් වෙනවා කියලා මේ ගාථාව තුළ කියනවා. ඒ වගේම දැන් මෙතන තියෙන බලන්න අනුන්ගේ ඇනුම් බැනුම් ගැරහුන් ගිරවුන් නොයසා ඇනුමට දැනුමට බැනුමින් හරි ඇනුමට ඇනුමින් රැවුමට රැවුමින් ගෙරවුමට ගෙරවුමින් මේ විදිහට ප්‍රතිචාර දක්වන්නේ ඒක මානව ගුණ ධර්මයක් නෙවෙයි.
මේ පැත්තේ ඉඳගෙන බල්ලෙක් බුරන මේ පැත්තේ ඉඳගෙනත් බල්ලෙක් බුරන. ඒක තිරසන් සමාජයේ හැටි. ඒතර අපිත් එවැනිම ආකාරයේ ගියොත් ඉතින් අපිට අර චින්තන ශක්තිය ලැබිලා තියෙන එකෙන් ඇති වැඩක් නැති වෙලා යනවා. ඉතින් ඒ නිසා අපිව තේරුම් ගන්න. ඒ නිසා දඬු මුගුරු ආයුධවල බිම තියලා සාමකාමීව සමාජයක් තුළ ජීවත් වෙන්න පුළුවන් මිනිස්සුયો බවට අපිපත් වෙන්න ඕන. ඒ නිසා අපිට කියන මොකක්ද? ඉවසන දනා රූප යුදයට ජය කොඩිය මහමෙර උසුලනා මිහි කතටත් වැඩිය. ඒ කියන්නේ ඉවසන දනා රූප යුදයට ජය කොඩිය. ඉවසන්න පුළුවන් නම් දරුණු යුද්ධයකදී ඒ ඉවසීම තමයි ජය කොඩිය කියලා කියන්නේ. ඉවසීම තමයි ජය කොඩිය කියලා කියන්නේ. ඒක හරියට මහමෙර උසුලනා මිහි කතටත් වැඩිය. මහමෙර උසුලගෙන මිහි කතටත් වැඩිය ඒක හරියම වටිනවා. එහෙනම් අපේ ජීවිතය අපි ඉවසන්න පුරුදු වෙන්න ඕන. දැන් සමහර කලාවට අපේ ඉවසීම නැතුණාගෙන් පස්සේ ගොඩාක් අපේ ජීවිතේටම හානි පමුණවා ගන්නවා. ඒ බලන්න. දැන් ඔයාලට පාඩම් කරන්න ඉවන දේවල් අර උපදෙස් දෙනකොට ඔයාලා මොකද කරන්නේ? මේ විභාග අසමත් වූ ශිෂ්‍යය වසවිය දිවිනසා ගන්න. නේ? වසවිය දිවිනසා ගන්න. පෙමට මව්පියන් විරුද්ධ වූ නිසා දියණිය ගෙලවැළලා ගන්න. පියාදුන් ආවාද නොරෙසෝ පුතා තම පියාට පහර දෙයි. නේ? තරගයේ ජය පරාජය ඉවසීම නොහැකෝ දෙපිරිස ගැටුමින් 20ක් රෝහල් ගත කරේ. තම සැමියන්ගෙන් සිදුවන ගැහැට ඉවසිය නොහැකි නිසා මවක් මොනවාද? තම සිඟිරි දරු දෙදෙනා සමග ගඟට පණ. මේ ජීවිතේ ඉවසීම නැතුණාම කරගන්න දේවල්. ඉතින් එක්කෙනෙක්ගේ ඉවසීම කියන එක ප්‍රගුණ වුණාම ඒකෙන් ගොඩාක් මිනිස්සු සතුටු වෙනවා. ඔයාලා අප්පච්චි ඉවසන්න පුළුවන් තියනවා නම් ඔයාලා ගෙදර හැමෝටම සතුටින් ඉන්න පුළුවන්. අම්මට ඉවසන්න පුළුවන් නම් ඔයාලා ගෙදර හැමෝටම සතුටින් ඉන්න පුළුවන්. ඒකින්ද ඔයා ඉවසන් ඕනම් ඔයා වටේ ඉන්න සමාජයට ගොඩාක් සතුටින් ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් එතනින් නිර්මාණය වෙනවා. ඒ නිසා අපේ ජීවිතවල පුතේ ඉවසීම කියන එක අපි ප්‍රගුණ කරගන්නට ඕනේ. එතකොට මෙතන දෙලෝ අභිවෘද්ධිය කැමැත්තන් සතුරන්ගෙන් සීතෝස්නාදයෙන් සහ පිපාසාව මැසිමදුරුවන්ගෙන් වෙන පීඩා පමණක් නොව තවත් බොහෝ පීඩා ඉවසිය යුතුය. පීඩා ඉවසිය නොහැකි තැනැත්තාගේ ජීවිතේ පරාජය වනු ඇත. පීඩා ඉවසන්න බැහැ නම් අපේ ජීවිතය පරාජය වෙනවා, අසමත් වෙනවා. ඒ නිසා ඇතන් වෙලාවට අපිට මේ පීඩාවන් ඉවසගෙන ඉන්න වෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රයේදීත් ඉවසීම කියන එක මංගල කාරණාවක් විදිහට දේශනා කරනවා. ඇයි ඒ දේශනා කරන්නේ? අපේ ජීවිතවලට ඉවසීම කියන එක ඕනේ කියලා. හරි. දැන් මෙතන බලන්න ඉවසන තැනට ලැබෙන ආනිසංස තියෙනවා 5ක්. මොනවද ආනිසංස 5ක්? කවුද අපේ අසෙන්දි කියන බලන්න ඉවසීම තියෙන තැනට ලැබෙන ආනිසංස 5. ඉවසන තැනැත්තා බොහෝ මිනිසුන්ට දෙවියන්ට පමණක් නොව අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප කෙනෙක් වේ. සතුරන් නැති මිතුරන් බහුල පුද්ගලයෙක් වේ. අපරාධ වලින් තොරව සාමකාමී සහජීවනයෙන් කල්ගත කරන්නෙක් වේ. මරණාසන්නයේ මුලාවට පත් නොවි ප්‍රසන්න සිතුවිලි වලින් පිරුණු අයෙකු ලෙස කලුරිය කරන්නෙක් වේ. මරණින් පසු දුගතිගාමී නොවි සුගතියෙහිම උපදින්නෙකු වේ. එතන මෙන්න මේ කියන දේවල් අපිට මේ ඉවසීම තියෙනවා ලැබෙන. මොකද ඉවසන නැත්නම් බොහෝ මිනිසුන් දෙවියන් පවා නෙවෙයි අමනුෂ්‍යයන්ටත් ප්‍රිය වෙනවා. සතුරන් නැති වෙනවා. මිතුරන් බහුල වෙනවා. අපරාධතොර සාමකාමී සහජීවනයක් ගත කරන්න පුළුවන්. මරණාසන්නයේ මුලා වූ සිතින් නෙවෙයි තමන්ගේ සිහිම යුද්ධයෙන් යුතුව කලුරිය කරන්න පුළුවන්. ඒ වගේම තමයි මරණයෙන් පසු රෞද්‍ර අපායවල ඉපදෙන්නේ නැහැ, සුගතිගාමී වෙන්න පුළුවන්. ඇයි ඉවසන කෙනාගේ හිතේ වෛරයක් නැහැ. ඔහු ප්‍රගුණ කරලා තියෙන මෛත්‍රිය විතරයි. ඒ නිසා ඔයාලත් හොඳ දරුවෝ වගේ පුතේ මොකද්ද? ඉවසීම කියන එක ජීවිතේ පුරුදු කරන්න ඕනේ. කේන් අම්මා තාත්තා අවවාද දුන්නයි කියලා, ගුරුවරු අවවාද දුන්නයි කියලා එහෙම එකට කියලා පව පුරව ගන්න හොඳ නැහැ. අපේ ජීවිතයේ අභිවෘද්ධිය කියන එක අපි ඇති කර ගන්න ඕනේ. ඒ අභිවෘද්ධිය වෙනුවෙන් අපට ඉවසන්න සිද්ධ වෙනවා. ඒ නිසා සමාජයට අපේ උගත්කම, පඬිත්‍ය ඒවට වඩා අපිට ඉවසීම කියන එක ඒ තැන්වල ඕන වෙනවා. ඒක නිහතමානීකම ජීවිතේ. හරිද? ඒ නිසා ඒ ඉවසීම කියන ගුණධර්මය හරියට අපේ ජීවිතවලට මැණිකක් වගේ. අපි ඉවසීම නැති තැන අපේ ජීවිතේ ගොඩක් දේවල් අහිමි වෙලා යන්න පුළුවන්. නේ? අපිට අම්මා තාත්තා අහිමි වෙන්න පුළුවන්, සහෝදරයෝ අහිමි වෙන්න පුළුවන්, අපේ මිත්‍රයෝ නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපේ ජීවිතේට අනිවාර්යයෙන්ම අපි ඉවසීම ඇති කරගන්න ඕනේ. දැන් මෙතන තියෙන බලන්නකො ලස්සන ගාතාවක්. තස්සේව තේන පාපියෝ යෝ කුද්දම් පටි කුජ්ජති කුද්දං අපටි කුජ්ජති
සංගාමං ජේති දුජ්ජයන්. මොකද්ද කියන්නේ? යමෙක් ක්‍රෝධ කරන පුජ්‍යලයාට පෙරලා ක්‍රෝධ කෙරේන. ඔහු පළමු කිපුණු පාපි පුජ්‍යලයාටද වඩා පාපියෙක් වේ. ඒ කියන්නේ කවුරු හරි අපිට මේ වෛර කරනවා නම් අපි ඔහුටත් පෙරලා වෛර කරනවා නම් අර පළවෙනියටම වෛර කරපු කෙනාට වඩා නපුරෙක් තමයි එයා. කිපුණු තැනැත්තා පෙරලා නොකිපෙන තැනැත්තා දිනීමට දුෂ්කර වූ ක්‍රෝධ සංග්‍රාමයේ දිනන්නෙක් වේ. ඒ කියන්නේ අපි වෛර කරන කෙනා මෛත්‍රියෙන් දිනන්න උත්සාහ ගන්න ඕනේ. ඒක හරියට අර ජයග්‍රහණය කරන්න අමාරු සංග්‍රාමයක්. ඒ කියන්නේ යුද්ධයක් ජයග්‍රහණය